නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේදී ඔබට අහන්න ලැබෙනවා මේ බුද්ධ ශාසනයේ අමා නිවනින් සැනසිච්චි ගුත්තා නම් වූ රහත් තෙරණිය ගැන දේශනාවට දායකත්වයන් එකතු කරන්නේ දෙහිවල නිකපේ විජයාරාම මාවතේ පදිංචිව සිටින ජූලි මාසේ 8 අද දවසේ 83 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් ජී.එස්. පයාගල මෑණියන්ට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් ඒ මෑණියන්ගේ දූ දරුවන් විසින් අද ධර්ම දානය සිද්ධ කරන්නේ මෑණියන්ට නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව මේ ජීවිතවල පින්වතුනේ සත්‍ය ස්වභාවය ඇත්ත අපිට අහන්න ලැබුණේ ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය නිසා. ජීවිතයක් ඇතුලේ අහන්න ලැබෙන දේවල් එක්ක අපිට වැඩිපුර අපේ සවන්පත් වලින් අහන්න ලැබෙන්නේ ඇත්ත නෙමෙයි. අපි ආස කරන ඒවා සමහරට අහන්න ලැබෙනවා. අපි ආසා කළ පමණින් ඒ ඇත්ත නොවේ. ගොඩාක් වෙලාවට මේ ජීවිතේ අපිට අහන්න ලැබෙන්නේ අපිව මුලාවට පත් කරන, අපිව රවට්ටලා දාන, අපි රැවටි යන බොරු, මුසාව, අසත්‍ය. ඒ අතරේ බුදු කෙනෙක් ලෝකයට දේශනා කරපු පරම සත්‍ය අහන්න ලැබෙනවා කියන්නේ මහා වාසනාවක්. ඊළඟ එක ඒ පරම සත්‍යයේ කතාව ධර්ම දානයක් විදිහට දෙන්න ලැබෙනවා කියන්නේ ඒ ධර්ම දානය කරන පින්වතුන්ලාට මහත්සේ සතුටු වෙන්න පුළුවන්. විශේෂයෙන් තමන්ව මෙලොවට දායාද කරපු ආදර මෑණියන්ට ජන්මදිනයේ නිමිත්තෙන් සෙත් ප්‍රාර්ථනා කරන්නට, පින් අනුමෝදනා කරන්නට දරුවෝ පිරිසක් ධර්ම දානය කරනවා කියන්නේ අහන්ටත් සතුටු කාරණාවක්. ඒ නිසා පින්වතුන්ලා බොහෝසේ සතුටු වෙන්න. ධර්ම දානය කරන පින්වතුන්ලා ගොඩාක් සතුටු වෙන්න. තමන්ගේ මෑණියන්ට සෙත් පතීම පිණිස ලෝකයටම සෙත දුන්නා කියලා. තමන්ගේ ජන්මදිනයේ සමරන මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස අපි ලෝකයටම සෙත දුන්නා, ලෝකයටම අමෘතය දුන්නා කියලා බොහෝම සතුටු වෙන්න. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ පරම සත්‍ය අවබෝධ කරගෙන සැනසෙල්ලට පත්වෙච්චි මහා පින්වන්ත චරිතයක් ගුත්තා තෙරණිය. ඒ ගුත්තා තෙරණිය ගැනයි අද දවසේ දහම් කතාවේදී අපි අහන්නේ. ගුත්තා කියලා කියන්නේ සැවැන් නුවර උපන්න ස්ත්‍රියක්. තරුණ වයසේදී සාමාන්‍ය ස්ත්‍රීන් වගේම සුදුසු ස්වාමි පුරුෂයෙකුට ඒ ගෙවල් වලින්ම විවාහ කරලා දුන්නා. විවාහයෙන් පස්සේ ඇයට දරු සම්පතත් ලැබුණා. ඉතින් විවාහ වෙලා දරුවෝත් හදාගෙන පෞල් ජීවිතේ ගත කරමින් ඉද්දී තමයි සත්
සත්‍යයේ කතාව ඇයට අහන්න ලැබුණේ. පරම සත්‍යයේ කතාව. සාමාන්‍ය මේ ලෝකේ ජීවත් වෙනකොට එහෙම නෙමෙයි අහන්න ලැබෙන්නේ. ඔන්න අපි සාමාන්‍යයෙන් ලොකු මහත් වෙනකොට අපිට අහන්න ලැබෙනවා විභාග පාස් කිරීම ගැන. ඒවා හොඳට පාස් වුණා නම් හරියගේ කියලා. ඉතින් අපි පන්ති ගිහිල්ලා මහන්සි වෙලා උත්සාහ කරනවා හොඳට විභාග පාස් කරගෙන අපේ ජීවිතේ දියුණුවක් හදාගන්න. ඒක ජීවිතේට දියුණුවක් හැදෙනවා තමයි. නමුත් ඒ නොවේ පරම සත්‍යය. ඒ නොවේ පරම සත්‍යය. පස්සේ අපිට අහන්න ලැබෙනවා විවාහ ජීවිතේ ලස්සනට හදාගත්තාම හොඳ අදහස් ආකල්ප වලින් ගැලපෙන දෙන්නෙක් එකතු වුණාම ඒක හරි සුන්දරය කියලා. ඉතින් විවාහ ජීවිතේ සම්බන්ධයෙන් අපි නොයේක් හීන හදාගන්නවා. හීන හදාගෙන බලාගෙන ඉන්නවා මම බැඳ ගමන් මට ඔක්කොම හරියයි කියලා. නමුත් විවාහ වුණාම අපි ඒ හොයන සැපේ සැනසෙල්ල සතුට අපි බලාපොරොත්තු වෙච්ච මට්ටමට එතන නෑ කියලා අපිට තේරෙනවා. දරුවෝ ලැබුණමත් එහෙමයි. සම්පූර්ණ ජීවිතය ගැන ගත්තොත් පින්වතුනි මිනිස්සුන්ගේ අපේක්ෂා ගොඩාක් තමයි තියෙන්නේ. ඒ අපේක්ෂාවල සඵලත්වයක් නෑ. සඵල නොවෙනකොට තව ඉස්සරහට අපේක්ෂා තියාගන්නවා මිසක් මිනිස්සෙක් තේරුම් ගන්න නෑ ඉස්සරහට හරි හරියයි. ඉස්සරහට හරි හරියයි කියලා. බුදුරජාණන් වහන්සේ ඔය ගැන කතාව වදාළේ කෙහෙල් ගහ පතුරු ගහනවා වගේනේ. අරටුවක් ඕන කරන මිනිස්සෙක් යම්කිසි වැඩකට අරටුවක් ඕන කරන මිනිස්සෙක් කෙහෙල් ගහක් පතුරු ගහවා කියනවා. මිනිහට ඕන කරන්නේ අරටුවක්. මිනිහා අරටුව හොයන්න තෝරගත්තේ කෙහෙල් ගහක්. කෙහෙල් ගහ මහතට දෙහෙතට තිබුණා. එතකොට මිනිස්සයා හිතුවා කියනවා මේක තියෙන මහතේ හැටියට එකත් එකටම හොඳ අරටුවක් ඇති. ඔන්න කෙහෙල් ගහේ පොත්තක් ගලවනවා. පොත්ත ගලවලා බලනවා අරටුවද? අරටුව නෙවෙයි තවත් පොත්තක්. ඒ පොත්ත ගලවලා බලනවා අරටුවද? ඒක ගලවපුවම තවත් පොත්තක් අරටුව නෑ. එතකොට හිතනවා නෑ මේ පොත්තට යටින් අරටුව ඇත්තේ. ඒක ගලවපුවම ආයෙත් පොත්තක් අහු වෙනවා. ආයෙ හිතනවා නෑ මේ පොත්තටත් යටින් තමයි අරටුව ඇත්තේ. ඔහොම කියනවා ජීවිතේ. ඔය පිළිවෙලට තමයි අපේ ජීවිත කතාව යන්නේ. අපිත් එක එක අධීරයන් වල අපිට යෙදෙන දේවල් වල ලොකු ප්‍රාර්ථනා තියාගෙන යමක් හොයනවා. හැබැයි හොයන්නේ සැපේ නෑ. හොයන සැපේ එතන නැතිකොට අපි හිතනවා නෑ මේක කළාම හරියයි. කෙහෙල් ගහ පතුරු ගහනවා වගේ. පතුරු ගහලා අන්තිමේ අරටුවක් මේ කෙහෙල් ගහේ නෑ කියලා තේරෙනකොට මිනිස්සයා සම්පූර්ණයෙන් තේරුම් ගන්නවද? නෑ. ඊට පස්සේ ඒ මිනිස්සයා ඔළුව උස්සලා බලනවා කියනවා වටපිට. වටපිට බලනකොට තවත් කෙහෙල් ගස් පෙනේ. එතකොට ඔහු හිතනවා මේකේ නොතිබ්බාට අරකේ ඇති. ඉතින් ওই ක්‍රමයට කියනවා සංසාර ගමන දිගින් දිගට අපි හැමදෙනාම ආවේ. එහෙම එද්දී පින්වතුනි පරම සත්‍ය අහන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක වචනින් කියන්න බැරි තරම් වාග්යක්. ඉතින් මේ ගුත්තා තරුණිය තරුණ වයසේදී ඇය නොයෙක් අදහස් ප්‍රාර්ථනා සිහින ලෝකත් එක්ක පෞල් ජීවිතයට ඇවිල්ලා දරුවෝත් හදාගෙන තමන්ගේ ජීවිතේ ගත කරනකොට තමයි පරම සත්‍යයේ කතාව ඇයට අහන්න ලැබුණේ. සංසාරේ පින් කරපු කෙනෙක් නිසා ධර්මය අහන්න ලැබෙනකොට බලවත්ව හිත පැහැදුනා. පැහැදිලා ස්වාමි පුරුෂයාගෙන් අවසරයත් අරගෙන දරු පැටවුනුත් අතහැරලා ඈ මේ බුද්ධ ශාසනය පැවිදි වුණා. ඉතින් ඒ දරු පැටව අත්හරින්න ස්වාමි පුරුෂයාව අත්හරින්න ඇයට පසුබිම සකස් වුණා. ඇය පැවිදි වුණා. හැබැයි පැවිද්දට පත් වුණාට පස්සේ මේ හිත එකම තැනක කරකැවෙනවා. ඒ තමයි කාමයේ. කාමයේ කරකැවෙනවා මේ හිත. ස්වාමි පුරුෂයාව මතක් වෙනවා. ස්වාමි පුරුෂයාගේ ආදර තෙපුල් මතක් වෙනවා. ස්වාමි පුරුෂයාගේ ආදර පහස මතක් වෙනවා. දරු පැටවුන්ගේ ප්‍රිය තෙපුල් මතක් වෙනවා. දරු පැටුන්ගේ කොමල හිනහ මතක් වෙනවා. දරු පැටවුන්ගේ ඒ සුව පහසු පහස මතක් වෙනවා. ඇයට අතහැර ගන්න බෑ. භාවනා කරන්නට කියලා රුක් සෙවණක වාඩි වුණත් ඇගේ හිත යන්නේ කාමයටමයි. ඕන් ওই වෙලාවේ
මහා කාරුණික ශාස්තෘන් වහන්සේ ගුත්තා තෙරණියට ගාථා වදාලා. පින්වත් ගුත්තා, ඔයා මහණුනේ ප්‍රියමනාප දරුවොත් අත්හැරලා, වස්තුවත් අත්හැරලා උතුම් අර්ථයක් ඇතුව. ඉතින් ඒ අනුවම කටයුතු කරන්න ඕන. හිතට විතරක් රැවටෙන්න නම් එපා. මේ සත්වයෝ රැවටෙන්නේ හිතටමයි. ඊට පස්සේ මාරයාගේ අරමුණු වලට ඇලිලා ඒ ඇයෝ වාසය කරනවා. ඔවුන්ට සත්‍ය තත්ත්වය පෙනෙන්නේ නැහැ. අන්තිමේදී සිද්ධ වෙන්නේ නොයේක් ජීවිතවල ඉපද සංසාරේ ඇවිදින්න වෙන එක විතරයි. ඔහොම වදාලා ශාස්ත්‍රුන් වහන්සේ. බලන්න මේ බුදුරජාන් වහන්සේ වදාළ කාරණේ සත්‍ය පිංගුතුනේ. මේ සත්‍යෝ රැවටෙන්නේ මොකේටද? හිතටමයි. හිතමයි ඔක්කොම ඔතලා කරලා ලස්සනට මවලා දෙන්නේ. මහා දුක්ඛන්දරාවක් අර ලස්සන සැරසිල්ලකින් සරසවලා දුන්නා වගේ. හිත ගානට ඔතලා කරලා දෙනවා. මෙහෙම කරාපන් මෙහෙම කරොත් හරියනවා කියලා. අපිත් හිතට ඕන විදිහට කටයුත්ත කරනවා. ඒ කරලා හිතට ඕන විදිහට කටයුතු කරන්න ගිහිල්ලා අපිට ප්‍රශ්න හට ගන්නකොටත් ආයේ හිත අලුත් හීන මවල දෙනවා. මේකටමයි කියනවා අහුනේ. බුද්ධ ශාසනික පැවිදි වෙන්න ආවත්, කාමයේ අත්හැරලා පැවිදි ජීවිතයකට ආවත් මේකටම කියනවානේ හිර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ ගැන එක අවස්ථාවක භික්ෂූන්ට දේශනා කළා මේ අනතුර පැහැදිලි කරන්න. භාග්‍යතුන් වහන්සේ ওই කාලේ වැඩ සිටි පින්වතුනේ සවැත් නුවර ජේතවනාරාමේ භික්ෂූන් වහන්සේලා අමතලා බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මුවවැද්දෝ මුවන්ව ඇල්ලීම පිණිස තනකොළ කොරටු හදනවා. තනකොළ කොරටු කියලා කියන්නේ මුවවැද්දෝ විසින්ම හොඳ තනකොළ යායක් වවනවා. ඒ තනකොළ යාය වවන්නේ මුවවැද්දා මුවන්ව අල්ලා ගැනීම පිණිස. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මුවවැද්දෝ තනකොළ වවන්නේ මෙහෙම හිතකින් නම් නෙමෙයි. අනේ මේ මුව රංචු මං වවාපු මේ නිල් තනකොළ කොරටුවට පැමිණිලා අනේ හොඳට කාලා උස්සට මහතට පෙනුඹට හැදෙනවා නම් මේ මුව බොහෝ කල් සැපසේ ජීවත් වෙනවා නම් කොච්චර හොඳද කියලා කරුණාවකට නෙවෙයි කියනවා මේකුන් මේ තනකොළ වවන්නේ. මහණෙනි වැද්දා මුවන් උදෙසා තනකොළ කොරටුව වවන්නේ මේ අදහසින්. දැන් මං වවාපු තනකොළ කොරටුවට මුවෝ රංචු පිටින් ඒවි. ආවට පස්සේ මේකුන් මේ තනකොළ දකීවි. දැක්ක ගමන් එවුන්ට අනිත් ඒවා ඔක්කොම අමතක වේවි. අමතක වෙලා තනකොළ රහට කාගෙන යාවි. කාලා මේකුන් හොඳට මත් වේවි. මත් වෙලා මුසපත් වේවි. මුන්ට ආපහු යන්න ඕන කියලා අමතක වේවි. එතකොට ඉතින් මට තියෙන්නේ මුන්ව මගේ වසඟයට අරගන්න එකයි මට ඕන දෙයක් මේකුන්ට කරන්න පුළුවන්. ඔය අදහසින් කියනවා මුවවැද්දෝ තනකොළ වවන්නේ. තනකොළ දැක්ක ගමන් මුවන්ට ඔක්කොම අමතක වෙනවා. මනුස්ස ලෝකෙට අපි ආවහම මනුස්ස ලෝකේ කාමේ තියෙනවා. ඔක්කොම අමතකයි. ඔක්කොම අමතකයි. එතකොට තමන්ට ජීවිතේට සිද්ධ වෙන දේවල් අමතකයි. තමන් නාකි වෙනවා කියලා අමතකයි. තමන් ලෙඩ වෙනවා කියලා අමතකයි. තමන් මරණයටපත් වෙනවා කියලා අමතකයි. තමන් එකට ඉන්න අයට සිද්ධ වෙන්න තියෙන ව්‍යසන අමතකයි. ඒ ඔක්කොම මේ ලෝකේ අත්හැරලා දාලා යනවා කියලා අමතකයි. මැරෙන්න කලින් ජීවිතේට යහපතක් කරගන්න ඕනේ කියලා අමතකයි. මලාට පස්සේ ඔක්කොම ටික අත්හැරලා තනියෙන් යන්න කියලා අමතකයි. ඔක්කොටම ටික අමතක වෙනවා මේ වවන වැවිල්ලට. මුවවැද්දෝ තනකොළ වවපුවාම මුවෝ ඇවිල්ලා ඒ තනකොළ රසයට මත් වෙනවා වගේ කාම ලෝකයට පැමිණෙන සත්වයා කාමයන්ට මත් වෙලා යනවා. ලේසි එකෙක් බේරෙන්නේ. මේ කාමයේ අත්හැරලා ගිහි ජීවිතය අත්හැරලා බුද්ධ ශාසනය පැවිදිච්ච භික්ෂූන්ටත් පින්වතුනේ මේ අනතුර මෙහෙම තියෙනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අනතුර පහදන්න තමයි මේ ලස්සන දේශනාව වදාළේ. භාග්‍යතුන් වහන්සේ වදාළ, මහණෙනි, එක කාලෙක මුවවැද්දෝ ටිකක් ওই විදිහට තනකොළ කොරටුවක් වැව්වා. තනකොළ කොරටුව වැහුවාට පස්සේ මහණෙනි, වැද්දෝ අපේක්ෂා කරපු විදිහටම
මුව තනකොළ කොරටුවට පැන්නා. පැන්න ගමන් මුන් තනකොළ දැකලා මත් වුණා. කාගෙන ගියා මුසපත් වුණා. යන්න අමතක වුණා. මුන් ඔක්කොම වැද්දට අහු වුණා. වැද්දට අහු වෙලා ඒකුන්ගේ ජීවිත විනාශ වුණා. එතකොට ඔය ආරංචිය ගියා කැලේ ඇතුලේ ඉන්න මුවන්ට. මුව රංචුවක් කතා වුණා. දැන් පළවෙනි මුව රංචුව වරද්ද ගත්තේ ඔය නිල් තනකොළ කොරටුවට රිංගන්න ගිහිල්ලා. අපි මෙහෙම කරමු. අපිට ඉතින් මේ කැලේ තියෙනවනේ මේ තනකොළ. අපි කැලේ තියෙන තනකොළයක් කාගෙන ඉමු. ඔය රහට කන්ටය ගිහිලා මේ මුව වැද්දාගේ කොරටුවට රිංගලා නිකන් වෙනසෙන්න ඕනේ නැහැ. අපි ඒ නිසා තියෙන එකක් කාලා ඉමු කියලා. සම්පූර්ණයෙන්ම නිල් තනකොළ කොරටුව පැත්තට යන එක උන් නැවැත්තුවා. නවත්තලා දැන් මේ මුව රංචුව මුව වැද්දාගේ තනකොළ කොරටුව පැත්තට යන්නේ නැහැ. ඔහොම ඉන්නකොට පිංගුතුනේ පෑවිල්ල කාලයක් ආවා. පෑවිල්ල කාලේ එද්දී කැලේ තියෙන වතුර ටික හිඳලා ගියා, තනකොළ මැරිලා ගියා, මුවන්ට කෑම නැතුව ගියා. කෑම නැති වුණාට පස්සේ දැන් මුව රංචුවට අපේක්ෂා කරපු විදිහට ඉන්න බෑ. මුව රංචුව ටික ඇදෙන්න පටන් ගත්තා. වැද්දාගේ තනකොළ කොරටුවට. කාලයක් කන්නේ බොන්නේ නැතුව හිටපු මේකුන්ට අර තනකොළ දැක්කාට පස්සේ ඔක්කොම අමතක වුණා. පැන්න කොරටුවට කාගෙන ගියා, මුසපත් වුණා, වැද්දට අහු වුණා. දෙවනි රංචුවත් විනාශයි. කැලේ ඇතුලේ ඉන්න මුවන්ට පළවෙනි රංචුවට වෙච්ච නැස්පැත්තියත් දෙවනි රංචුවට වෙච්ච නැස්පැත්තියත් කියන දෙකම ආරංචි වුණා. එතකොට මුවව තවත් කතා වුණා කියනවා දැන් මේ වැඩේ හරියන්නේ. අපි කැලේ ඇතුළට වෙලා හැංගිලා ඉන්නවා කියලා හිටියට බේරෙන්න පුළුවන් කමක් නැති පාටයි. මොකද අපේ ඈයන්ට කැම බීම ටික නැති වෙලා ගියපු ගමන් ඔක්කොම අමතක වෙනවා. ආයෙ එතෙන්ට යනවා. අපි වෙන පැලෑනක් ගහමු. අපි මෙහෙම කරමු. මුව වැද්දාගේ තනකොළ කොරටුව ළඟට වෙන්නම අපි අපේ වාසස්ථාන හදාගමු. හදාගෙන පරිස්සමින් කාලා මත් වෙන්නේ නැතුව කාලා ඉක්මනට අපේ තැන් වලට පැන ගනිමු. එතකොට අපිට ඕන්න වේරලා ඉන්න පුළුවන් කියලා මේ මුවෝ ටික කතා වුණා. මුවන්ගෙත් සෑහෙන උඩර වෙටි තිබිලා තියෙනවා. මුවෝ දැන් මෙහෙම කතා වෙලා මේ මුව වැද්දාගේ නිල් තනකොළ කොරටුව ළඟට වෙන්න චූටි කැලෑරොදක වාසස්ථාන හදාගත්තා. දැන් මූ වැද්දාගේ තනකොළ කොරටුවටම පැනලා කනවා. හැබැයි මත් වෙන්නේ පිස්සුවෙන් නෙවෙයි. චුට්ටක් කාලා ඉක්මනට තමන්ගේ ආරක්ෂිත ස්ථානට එනවා. එතකොට මේ මුව වැද්දාගේ පිරිසයි කල්පනා කළා මේකුන් හරි පුදුම පිරිසක් නොවේ. මුන් තනකොළ ටිකත් කනවා අපිට අහුවෙන්නෙත් නෑ. මුන් උප්පරංකාරයෝ ටිකක් මුන්ව අල්ලගන්න ඕන වෙන උපායකින්. එතකොට වැද්දා මොකද කළේ? තමන්ගේ පිරිසත් එක්ක එකතු වෙලා තනකොළ කොරටුවේ වැට ලොකු කළා. ඒ වැට ලොකු කරාට පස්සේ වැට ලොකු කරගෙන යනකොට මුවෝ හැංගිලා හිටපු තැනත් මුව වැද්දාගේ පිරිසට අහු වුණා. බේරෙන්න බැරුව ගියා. තුන්වෙනි පිරිසත් ඉවරයි. ඊට පස්සේ තව මුව කණ්ඩායමක්, හතරවෙනි මුව කණ්ඩායම. ඒගොල්ලෝ කල්පනා කළා පළවෙනි රංචුවත් විනාශ වුණා, දෙවෙනි රංචුවත් විනාශ වුණා, තුන්වෙනි රංචුවත් විනාශ වුණා. දැන් කොහොමද මේ මුව වැද්දාගෙන් අපි බේරෙන්නේ? එතකොට මේ මුව රංචුව කතා වුණා අපි මෙහෙමයි කළ යුත්තේ. මුව වැද්දාටවත් මුව වැද්දාගේ පිරිසටවත් කිට්ටු වෙන්න බැරි තැනක අපි වාසස්ථාන හදාගන්න ඕන. මිනිස්සුන්ට යන්න බැරි තැනක. එහෙම තැනක වාසස්ථානේ හදාගෙන අපි මුව වැද්දාගේ නිල් තනකොළ කොරටුවම ඇසුරු කරගෙන කාලා බීලා සන්තෝෂෙන් ඉමු. එහෙම කතා වුණා. එතකොට ඒ මුව රංචුව ඒකට දක්ෂ වුණා. මුව වැද්දාටවත් මුව වැද්දාගේ පිරිසටවත් කිට්ටු වෙන්න බැරි දුර්ග සහිත තැනක ඒ මුවෝ ටික වාසය කළා. මුව වැද්දාටවත් මුව වැද්දාගේ පිරිසටවත් ඒක හොයාගන්න බෑ. එහෙම තැනක වාසය කරමින් නිල් තනකොළ කොරටුවට පැමිණෙනවා. පැමිණිලා කාලා
උන් නිදහසේ හිටියා. පස්සේ මේ මුවවැද්දාගේ පිරිසයි කතා වුණා මේ මුවෝ පිරිස ගැන අපි උපේක්ෂාවට පත් වෙන්න ඕන. මුන් හොඳ නුවණක්කාරයෝ. මේකුන් තනකොළ ටිකක් කනවා අපිට හොයාගන්න බැරි තැනක හැංගිලා තින්නවා. මේකුන් පස්සේ ගිහිල්ලා මේකුන් උදෙසා වැඩි වෙහෙසක් ගන්න ගියොත් එහෙම අපිට අනිත් මුවන්වත් අල්ලගන්න බැරුව වෙනවා. ඒ නිසා මේකුන් සම්බන්ධයෙන් උපේක්ෂාවට පත් වෙන එක තමයි හොඳ කියලා වැද්දා ඒ මුවන්ව අතහැරියා. ඇයි වැද්දාට කරගන්න දෙයක් නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදාලා උපමාකෝ මේ අයම් භික්කවේ කතා අත්තස්ස විඤ්ඤාපනාය. මහණෙනි ඔය කතන්දරේ මං ඔබට කියා දුන්නේ අර්ථයක් මතු කරලා දෙන්නයි. අයංචේ වෙත්ත අත්තු මහණෙනි මේක තමයි ඕකේ අර්ථය. නිවාපෝතිකෝ භික්කවේ පංචන්නේතං කාම ගුණානං අධිවචනං. මහණෙනි නිල් තනකොළ කොරටුව කියලා කියන්නේ පංචකාම ගුණයන්ට කියන නමකි. නිවාප මේ දේශනාවේ නම නිවාප. මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ පින්වතුන්ලාට කියව ගන්නත් පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ නිවාප සූත්‍රය. නිවාප කියලා කියන්නේ නිල් තනකොළ කොරටුව. නිල් තනකොළ කොරටුව කියලා කිව්වේ මොකේටද? පංචකාම ගුණයන්ට කියන නමක්. පංචකාම ගුණ කියලා කිව්වේ චක්කු විඤ්ඤයා රූපා. ඇහැට පේන රූප තියෙනවා. ඉට්ඨා කාන්තා මනාපා පිය රූපා. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය රූපී. කාමූප සංහිතා. ඒ රූප වලට කැමැත්ත ඇති වෙනවා. රජනීය. කෙලස් වගුරුවනවා. ඒ රූප වලින් රාගාදී කෙලස් වගුරුවනවා. අන්න පංචකාම ගුණ. එක කාම ගුණයක්. ඔය විදිහටම කෙලස් වගුරුවන සද්ද තියෙනවා. කෙලස් වගුරුවන ගඳ සුවඳ තියෙනවා. කෙලස් වගුරුවන જાතියේ රස තියෙනවා. කෙලස් වගුරුවන જાතියේ පහස තියෙනවා. ඔන්න ඔවට කියනවා පංචකාම ගුණ. පංචකාම ගුණයට නෙවෙයි පින්වතුනි කාමී කියලා කියන්නේ. පංචකාම ගුණ කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ඒවා. දැන් බලන්න මේ ලෝකේ අපි අපේ දැස් යුග ඇරලා බලනකොට මේ ලෝකේ තියෙනව නේද? නොඑක් විසිතුරු රූප, සරාගී රූප, හිත ඇද බැඳ ගන්නා රූප. සවම්පත් වලින් මේ ලෝකයට කන යොමු කරනකොට අපිට නොඑක් සද්ද අහන්න ලැබෙනව නේද? ඒවා මේ ලෝකේ තියෙන ඒවා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. කාමයේ යනු ලෝකේ තියෙන ඒ විසිතුරු දේවල් නොවේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. කාමයේ කියන්නේ ඒවා ගැන පුරුෂයාගේ හිතේ ඇතිවෙන සංකල්පේ. ලස්සන රූප මේ ලෝකේ තියෙද්දී මේකේ ජීවත් වෙන පුරුෂයෝ ඔක්කොම අමතක කරලා ඒ ලස්සන රූපේට හිත බැඳ ගන්නවා. අර රූපේ නම් හරි ලස්සනයි, ඒ රූපේ සදාකල් මගේ වේවා. ඔන්න බැඳුනා. අර හඬ නම් හරි අගයි, මට ජීවිත කාලෙම ඒ හඬ අහින්ට ලැබේවා. අන්න බැඳුනා. ඔන්න ඔය විදිහට මේ පුරුෂයාගේ හිත සංකල්පීය වශයෙන් බැඳිනවනේ. බැඳෙන එකටයි කියන්නේ කාමී කියලා. ඒ බන්ධනේ තමයි කාමී බවට පත් වෙන්නේ. ඇත්තෙන් පිංගුතුනේ ලෝකේ තියෙන ඒවා කාමී වුණා නම් අපිට නිදහස් වෙන්න බෑ. කාමයේ කියන්නේ සංකල්පයක් නිසා තමයි නිදහසක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ. ඒ විසිතුරු දේවල් මේ ලෝකේ තියෙද්දීම අත්ත්‍ත්‍ති දීරා විනයන්ති චන්දං. නුවණැත්තෝ කරන්නේ ඒවා කෙරෙහි ඇති ඡන්දය, ඒවා කෙරෙහි ඇති ආසාව, ඒවා කෙරෙහි ඇති ආලය දුරු කරන එක. එහෙම තමයි නිදහස් වෙන්නේ. නිදහස් වෙන්න තියෙන මේ පංචකාම ගුණයන්ට තමයි බුදුරජාණන් වහන්සේ නිල් තනකොළ කොරටුව කියලා කිව්වේ. නිවාපීකෝති කෝ භික්කවේ මාරස්සේතං පාපිමතෝ අධිවචනං. මහණෙනි මුව වැද්දා කියලා කිව්වේ පාපී මාරයාට කියන නමක්. නේවාපික පරිසාතිකෝ භික්කවේ මාර පරිසායේතං අධිවචනං. මහණෙනි මුව වැද්දාගේ පිරිස කියලා කිව්වේ මාර පිරිසට.
මිග ජාතාතීකෝ භික්කවේ සමන බ්‍රාහ්මනානේ තං අධිවචන. මහණෙනි මුව රංචුව කියලා කිව්වේ ශ්‍රමණයින්ට භික්ෂූන්ට කියන නමක්. මුවෝ කියලා කිව්වේ අහිංසක මුවෝ කියලා කිව්වේ භික්ෂූන්ට. ඒ භික්ෂූන්ව ඇල්ලීම පිණිස මුව වැද්දෙක් බලාගෙන සිටිනවා තමන්ගේ පිරිසත් එක්ක. ඒ තමයි මරු සහ මරුගේ පිරිස. අල්ලන්ට හදලා තියෙනවා උගුලක්, නිල් තන කොරටුවක්, මුවෝ ආසා කරන එකක්. ඒ නිල් තන කොළ කොරටුව කියලා කිව්වේ පංචකාම ගුණයන්ට කියන නමක්. බලන්න මේ උපමාවේ ලස්සන. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවනේ පින්වතුනි, මාරයාගේ සේනාවේ පළමුවෙනි සේනාව කියනවනේ කාමාතේ පඨමා සේනා. පළමුවෙනි සේනාව තමයි කාමය. කාමයේ කියන සේනාවෙන් තමයි මුලින්ම ගහන්නේ. කාමයේ කියන සේනාවෙන් මුලින්ම ගහනකොට බොහෝ පිරිසක් මුලින්ම ඇඹරිලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මහණෙනි මේ මුවවැද්දා මේ විදිහට උගුල අටවනකොට මුව අහු වෙලා ගියා වගේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උගුල අටවනකොට ශ්‍රමණ බ්‍රාහ්මණයෝත් භික්ෂූනුත් අහු වෙලා යනවා. ඒ මෙහෙම ඔන්න මේ පැවිදිච්ච භික්ෂූන් වහන්සේලා මාරයාගේ නිල් තනකොළ කොරටුව වන පංචකාම ගුණයන්ට රිංග ගන්නවා. රිංගගෙන සිහි විකල් කරගන්නවා. සිහි විකල්ලෙන් සිහි කල්පනාවකින් තොරව පංචකාම ගුණ නැමැති තනකොළ කනවා. ඒ කිව්වේ කාම ගුණ පරිහරණය කරනවා. ඒ කාමයේ පරිහරණය කරනකොට ඒකෙන්ම මුසපත් වෙනවා. ඔක්කොම ටික අමතක වෙනවා. අමතක වෙලා යන්ට අමතක වෙනවා. තමන්ගේ ගමන එන හිට්ටා සීල සමාධි ප්‍රඥා අමතක වෙනවා. ඊට පස්සේ ඉතින් මාරයාට කැමති ඕන එක කරන්න පුළුවන්. එතකොට ඔන්න පළවෙනි පිරිසකට එහෙම වුණා කියනවා. එතකොට අනෙක් භික්ෂූන් කල්පනා කළා මේක හරියන්නේ, අපි බේරෙන්න නම් කරන්න ඕන මේ මාරයාගේ නිල් තනකොළ කොරටුව නම් වූ පංචකාම ගුණ පරිභෝග නොකර ඉන්න ඕන. එහෙම හිතුවා. එහෙම හිතලා ශ්‍රමණ බ්‍රාහ්මණවරු දැඩි ප්‍රතිපත්තියකට ආවා. දැන් ගොඩාක් තියෙනවා මේ ඒ කාලේ ඉන්දියාවේ ඔය ජටිල අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරු හරි දැඩි මතධාරීන් ඉඳලා තියෙනවානේ. ඔන්න හිමාල වනයේට යනවා. හිමාල වනයේට ගිහිල්ලා ආයි මනුස්ස පියසට එන්නේම නැහැ. එහෙ තියෙන ගස්වල පොතු, ගස්වල ගෙඩි, ගස්වල කොළ කකා ජීවත් වෙනවා. එහෙම රූක්ෂ ප්‍රතිපදා. ඒකේ ඉන්න මහන්සි ගන්නවා. ඒ මහන්සි ගන්නේ මොකක් නිසාද? මේ පංචකාම ගුණයන්ට අහු වෙලා මං වෙනසෙයි කියලා. එහෙම හිතාගෙන ඒ ඈයෝ ඔන්න සියලු පංචකාම ගුණ අත්හැරලා ඈත් වුණා කියනවා. හැබැයි ඈත් වුණාට මොකද? ටික කාලයයි. ටික කාලයක් යනකොට මේ වනාන්තරේ කැලේ ඇතුළට වෙන්න තිබුණු ආහාර පාන ಜಾති ඔක්කොම නැතුව ගියා. වනාන්තරේ වතුර හිඳිලා ගියා. තනකොළත් මැරිලා ගියා. කාණ්ඩ බොණ්ඩ තියෙන ඔක්කොම නැතුව ගියා. එතකොට ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසට ආහාර පාන හොයාගන්නට යලි ගම්පියසට එන්න සිද්ධ වුණා. මිනිස්සු ඇසුරු කරමින් වාසය කරන්නට සිද්ධ වුණා. ආයමත් වතාවත් කාමයට අහු වුණා. දෙවන පිරිසත් විනාසයි. එහෙනම් මේ කන්නේ බොන්නේ නැතුව, රූප බලන්නේ නැතුව එහෙම මේක කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒකත් පිළිවෙල නොවේ. තුන්වෙනි පිරිසක්, තුන්වෙනි ශ්‍රමණ පිරිසක් තව කල්පනා කළා කියනවා මේක හරියන්නේ, අපි එහෙනම් කරන්න ඕන මේ වෙනත් උපායක්. මේ මාරයාගේ නිල් තනකොළ පිටිය වන කාමයට පරිහරණය කර කරම අපි මේ ගම්පියස් වලට සමීප වෙලාම වාසය කරන්න ඕන. හැබැයි අපි පරිස්සමින් කාමයේ පරිහරණය කරන්න ඕන කියලා. එහෙම පටන් ගත්ත කියනවා. එහෙම පටන් ගත්ත ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු
නොයෙක් දෘෂ්ටි වලට අහු වෙලා ගියා. ඔය දෘෂ්ටි වලට අහු වෙන්න පින්වතුනි ප්‍රධාන හේතුවක් ලාභ සත්කාර කැමැත්ත. තම තමන් පෞද්ගලිකව දෘෂ්ටි හදා ගන්නව නේද? තම තමන් පෞද්ගලිකව දෘෂ්ටි හදා ගන්නට හේතුව මොකද්ද? ඒ දෘෂ්ටිය තුළම වාසය කරන්න හේතුව මොකද්ද? ලාභ සත්කාර කැමැත්ත. තමන් කෙනෙක් වෙන්න. තමන් මුදුනෙක් වෙන්න ආසයි. තමන් ශ්‍රාවකෙක් වෙන්න කැමති නෑ. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ භාග්‍යතුන් වහන්සේ වදාළ දේ අපි දරා ගන්න ඕන කියලා කියන්න කැමති නෑ. මට නම් තේරෙන්නේ මෙහෙමයි. මම නම් දැක්කේ මෙහෙමයි. මගේ වැටහීම මෙහෙමයි. මං කැලේ ඉන්නකොට මෙහෙම වුණා. එහෙම කියන්න කැමති. තමන් කෙනෙක් වෙන්න ආසාව. එතෙන්ට අහු වෙනවා කියනවනේ. අර ඔක්කොම ගැටවලින් බේරෙනකොට එතෙන්ට අහු වෙනවා. එතෙන්ට අහු වුණාට පස්සේත් ඉන්නේ කොතනද? මායාවේ පැත්තේ. බේරිල්ලක් නෑ. ඊට පස්සේ තුන්වෙනි ශ්‍රමණ පිරිසටත් ඒ කියන්නේ බේරෙන්න බැරුව ගියා. හැබැයි හතරවෙනි ශ්‍රමණ පිරිස බේරුණා. කොහොමද හතරවෙනි ශ්‍රමණ පිරිස බේරුණේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පිරිස බේරෙන්න හේතුව මහණෙනි මාරයාට අල්ලන්ට බැරි තැනට ඒ පිරිස ගියා. මාරයාට දැක ගන්නවත් බැරි තැනට ගියා. මාර පිරිසට දැක ගන්න බැරි තැනට ගියා. මොකද්ද මාරයාට දැක ගන්න බැරි? මාර පිරිසට දැක ගන්න බැරි තැන. විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමං උපසම්පජ්ජ විහෙරති. ඒ ශ්‍රමණ පිරිස වීරියෙන් භාවනා කරලා ධ්‍යාන ඉපැද්දුවා. ධ්‍යාන භාවනා ඉපැද්දුවා. සම්මා දිට්ඨියෙන් යුක්තව ආර්ය ධ්‍යාන. සම්මා දිට්ඨියෙන් යුක්තව උපදින ධ්‍යානෙට කියනවා පින්වතුනි ආර්ය ධ්‍යානෙ. එහෙම නැත්නම් සම්මා සමාධිය. සම්මා දිට්ඨිය නැතුව පළවෙනි ධ්‍යානෙ උපන්නත් ඒක සම්මා සමාධියක් වෙන්නේ. සම්මා දිට්ඨිය කියන පරිස්කාරය ඕන සම්මා සමාධියක් බවට පත් වෙන්න. සම්මා සමාධියක පරිස්කාරාංග බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට වදාළේ සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග හතෙන්ම යුක්ත සමාධිය සම්මා සමාධිය කියලා. එතකොට නිකං භාවනා කරලා ධ්‍යාන සමාධියක් ඉපැද්දුවාට ඒක සම්මා සමාධියක් බවට පත් වෙන්නේ ශ්‍රාවකත්වයේ නැත්තම්. සම්මා දිට්ඨිය තුළට පත් වෙලා ශ්‍රාවකෙක් වෙච්ච කෙනාට තමයි සම්මා සමාධියක් පිහිටන්නේ. මේ කතා කරන්නේ සම්මා සමාධිය ගැන. ඔන්න පළවෙනි ධ්‍යානෙ ඉපැද්දුවා. පළවෙනි ධ්‍යානය ගැන මහණෙනි කියන්න තියෙන්නේ අන්ධ මකාසි මාරං මාරයාව අන්ධ කළා. අපදං වදිත්වා මාර චක්කුං අදස්සනං ගතෝ පාපිමතු මාරයාගේ බැල්ම පිහිටන තැන නැති කළා. පවිටු මාරයාට දැක ගන්නට බැරි තැනකට ගියා කියලායි කියන්න තියෙන්නේ පළමුවෙනි ධ්‍යානෙ. බුදුරජාණන් වහන්සේ පිළිවෙලින් ධ්‍යාන විස්තර කළා. පළවෙනි ධ්‍යානෙ ඉක්මවා දෙවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. ඕ විතක්ක විචාරාණං වූපසමා විතර්ක විචාර සංසිඳවලා අජ්ජත්තං සම්පසාදනං ආධ්‍යාත්මයේ තුල බලවත් පැහැදීමකින් යුක්තව චේතසෝ ඒකෝදි භාවං සිත කුසල් අරමුණේ එකඟ කරගෙන අවිතක්කං අවිචාරං විතර්ක විචාර නැති සමාධිජම් පීති සුඛං සමාධියෙන් හටගත්තා වූ ප්‍රීති සැප ඇති ဒ ුතියං ධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. දෙවෙනි ධ්‍යානෙ ඉපැද්දුවා. ඒකත් මාරයාගේ ඇසට වැලි ගැසීමයි. දෙවෙනි ධ්‍යානෙ ඉක්මවා තුන්වෙනි ධ්‍යානෙ පීතියාච විරාගා උපෙක්ඛකෝච විහෙරති. ප්‍රීතියට ඇලෙන්නේ නැතුව උපේක්ෂාවෙන් වාසය කරනවා. සතෝව සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති. හොඳ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව කයින් සැප විඳිනවා. යන්තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති. ආර්යයන් වහන්සේලා මේ ධ්‍යාන උපදවගත්ත මුනිවරු කිව්වේ මේ පිරිසිදු උපේක්ෂාවෙන් වාසය කරනවා උපේක්ෂා සැපෙන් වාසය කරනවා කියලා යමකට වදාළාද ආන්ගේ තුන්වෙනි ධ්‍යානය. ඒක උපදවාගෙන වාසය කරනවා. බලන්න මේ ධ්‍යාන විස්තර කරන හැටි ශාස්ත්‍රුන් වහන්සේ
බුදුරජාන් වහන්සේ මේ ධ්‍යාන විස්තරය පරිපූර්ණව කරලා තියෙනවා. ඒකේ අඩු සපුරන්ට එකක් නේ. අද මිනිස්යාට වැරදුනේ කොතනද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ භාෂිතය තුල හිත පහන් කරගෙන සෑහෙන්න බැරුව ගියා. ධ්‍යාන ගැන මීටත් වඩා මොනවා හරි තියනවාද කියලා එක එක්කෙනාගෙන් හොයන්න ගියා. එතකොට තමන්ගේ හිතලු කියන තමන් කෙනෙක් වෙන්න කැමති ශාස්ත්‍රූන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැති හිස් මිනිසුන්ගේ වචන වලට අහු වෙලා ගියා. මාරයාගේ වසඟයට ගියපු අර මේ තුන්වෙනි ශ්‍රමණ පිරිස වගේ මුව වැද්දාට අහුවෙච්චි තුන්වෙනි මුව රංචුව වගේ මේ මිනිස්සු අසරණ වෙලා යනවා. නොඑක් දෘෂ්ටි වලට යනවා. නොඑක් දෘෂ්ටි කතා කරන අය පින්වතුනේ අදත් කොච්චර ඉන්නවද? තමන් රහත් වුණාය කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ප්‍රතිවිරුද්ධ අධර්මයක් කියන අය ඉන්නවා. තමන් මාර්ගඵල ලැබුවාය කියලා අධර්මී කියන අය ඉන්නවා. ස්ත්‍රීනුත් බුදු වුණාය කියාගෙන බොරු බේගල් දෙසා බාන අය ඉන්නවා. ඔක්කොටම අහුවෙවි යනවා. අහුවෙන්න හේතුව හරියට ශ්‍රාවකත්වයට එන්න බැරි වීමයි. ඒ නිසා මේ බණපද කියන අතරේ ඔබට මේ කරුණ කියන්නේ ඒ අයන්ට ගරහන්න නෙමෙයි. ඒ හිස් පුද්ගලයන්ට ගරහන්න දෙයක් නැහැ. ඔවුන්ගේ ගැරහීම ඔවුන් විසින්ම හදාගෙන ඉවරයි. ඔවුන්ගේ විනාශය ඔවුන්ම සකසාගෙන ඉවරයි. ආයේ අපි අමුතුවෙන් ගරහන්න දෙයක් නැහැ. නමුත් පිං තියෙන මිනිස්සෙකුට මේ කියන කාරණේ තේරුම් ගත්තොත් රැකෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණේ ඔබට මේ බණපදයක් කියන අතරේ පහදන්නේ හරියට අපිට වැදගත්ම දේ පින්වතුනේ අපේ ශ්‍රාවකත්වය හදාගන්න එක. බුදුරජාණන් වහන්සේ වදාළ වචනය තුල හිත පහන් කරගෙන ආරක්ෂාව හදාගන්න එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මාරයාට දකින්න බැරි තැන කියලා කියන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. ඕ සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා. සැපයත් ප්‍රහාණය කොට දුකත් ප්‍රහාණය කොට පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ංගම. කලින්ම සොම්නස් දොම්නස් දෙකම අත්හැරලා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධි. සැපයත් නැති දුකත් නැති පිරිසිදු උපේක්ෂාව විතරක් ඇති චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. හතරවෙනි ධ්‍යානෙ උපද්ද ගන්නවා. ඒ ධ්‍යානය කියන්නේ මාරයාට වැලි ගැසීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණනි ওই විදිහට රූප ධ්‍යාන ඉක්මවා ගිහිල්ලා අරූප ධ්‍යානත් උපදවනවා. ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නාසඤ්ඤායතනය. මේ විදිහට අනුපිළිවෙලින් මේ භික්ෂුව අරූප ධ්‍යාන හතර උපදිනවා කියලා කියන්නේ අන්ධ මකාසි මාරං මාරයාගේ ඇස් අන්ධ කිරීම. අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂූන් වහන්සේ සමවදිනවා සංඥා වේදිත නිරෝධ සමවතට. ඒ නිරෝධ සම්පත්තිය කියලා කියන්නේ මරුගේ ඇසට වැලි ගැසීමයි. ඉතින් ওই විදිහටයි බුදුරජාණන් වහන්සේ ආරක්ෂා වීම ගැන ධර්මයේ දේශනා කළේ. ඉතින් මේ ධර්මයන් දේශනා කරනකොට නුවණ තිබ්බ පින් තිබ්බ අය ආරක්ෂා වුණා. ගුත්තාතරණී කියලා කියන්නේත් එහෙම රැකිච්ච කෙනෙක්. එහෙම රැකිච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඇයට වදාළනේ ගුත්තා මේ සත්වයෝ රැවටෙන්නේ හිතටමයි. ඊට පස්සේ මාරයාගේ අරමුණු වලම ඇලිලා වාසය කරනවා. සත්‍ය తත්වේ පේන්නේ. අන්තිමේදී සිද්ධ වෙන්නේ නොයේක් ජීවිතවල ඉපදීපිද සංසාරයට යන්න විතරමයි. නිසා ගුත්තා බේරෙන්න කිව්වා. එතකොට මේ ගුත්තා කියන තෙරණින් වහන්සේ මේක හොඳට හිතට අරගත්තා. අරගෙන වීරිය වැඩුවා. වීරිය වඩලා අනුපිළිවෙලින් ධර්ම මාර්ගයේ දියුණුව කරා ගියා. මාරයාගේ ඇසට වැලි ගැසීම කියන එක ඈ පිළිවෙලින් කළා. පළවෙනි ධ්‍යානෙ ඉපැද්දුවා, දෙවෙනි ධ්‍යානෙ ඉපැද්දුවා, තුන්වෙනි ධ්‍යානෙ ඉපැද්දුවා, හතරවෙනි ධ්‍යානෙ ඉපැද්දුවා,
අරූප ධාන 4ම ඉපැද්දුවා. අවසානයේ ඈ සියලු කෙලෙස් ප්‍රහාණය කළ රහත් තෙරණින් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ අරහත්ත්වයට පත් වෙනකොට එය සිද්ධ වෙච්චි පිළිවෙලත් ඒ උත්තමාවි තමන් වහන්සේ පිරිනුවම් පාන්ට ආසන්න සමයේදී අනෙක් භික්ෂුණීන් වහන්සේලාට මේන්න මේ විදිහට කියලා දුන්නා. කාමාසාව, තරහ, සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන මේ පහ. මේ සංයෝජන පහ ප්‍රහාණය කරගත්තට පස්සේ ඒ භික්ෂුණිය මේ කාම භවයට උපතක් කරා ඉන්නේ නැහැ. මේ මොනවාද? මේවාට කියනවා පින්වතුනි ඕරම් භාගීය සංයෝජන. ඕරම් භාගීය සංයෝජන කියලා කියන්නේ කාමාසාව. ඊළඟට තරහ, එහෙම නැත්නම් පටිඝය. ඊළඟට සක්කාය දිට්ඨිය. ඊළඟට සීල ව්‍රත, සීලබ්බත පරාමාස. ඊළඟට දහම සැක කිරීම, විචිකිච්ඡා. ඔය පහට කියනවා ඕරම් භාගීය සංයෝජන. ඕරම් භාගීය සංයෝජන වල ස්වභාවය තමයි එයාව කාම ලෝකයට ඇද බැඳ තියාගන්නවා. කාම ලෝකයට බැඳෙන්නේම ඕරම් භාගීය සංයෝජන වලින්. කෙනෙක් ධර්ම මාර්ගයේ අනුපිළිවෙලින් ඉස්සරහට යනකොට ඔය ඕරම් භාගීය සංයෝජන අනුක්‍රමිකව සිඳෙනවානේ. සිඳෙනවා, තුනී වෙනවා. යෙන් කෙනෙක් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරනකොට, මේ නිවන් මඟට පැමිණෙනකොට ඕරම් භාගීය සංයෝජන වලින් සංයෝජන ධර්ම 3ක් සම්පූර්ණයෙන්ම නැසී යනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. මේ සංයෝජන ධර්ම 3 නැති වෙච්ච ගමන් නිරයේ උපදින්න හේතු වෙන පාප කර්ම සිද්ධ වෙන ස්වභාවය සම්පූර්ණයෙන් නවතිනවා. නිරයේ උපදින්න හේතු වෙන කිසිම පව්කමක් කෙරෙන්නේ නැහැ. නිරය කරා අරගෙන යන, සතර අපාය කරා අරගෙන යන කිසිම කර්මයක් කෙරෙන්නේ නැහැ එයාගේ අතින්. ඔය සංයෝජන 3 ඡේදනය වීමත් එක්ක බලන්න රැකවරණේ. පින්වතුනි, මේ රැකවරණේ ධනයකින් ලබන්න පුළුවන්ද? මේ රැකවරණේ දේපල සම්පතකින් වෙන දියුණුවකින් ලබන්න පුළුවන්ද? මේ රැකවරණේ බුද්ධ ශාසනය විතරයි. බුද්ධ ශාසනය තුල මේ පරම සත්‍ය වූ නිර්මල වූ පාරිශුද්ධ සද්ධර්මයේ ඊටාම සදහැසිතින් හැසිරෙන කෙනාට ඒ සංයෝජන ධර්ම සිඳ බිඳ දාන්න පුළුවන්. සෝතාපන්න වෙද්දීම සතර අපා භය සම්පූර්ණයෙන් නැතු වෙනවා. සකදාගාමි වෙද්දී අනිත් සංයෝජන ධර්ම දෙක, කාමාසාව සහ තරහ කියන දෙක තුනී වෙනවා, දුරු වෙන්නේ. කෙනෙක් අනාගාමි වෙනකොට ඔය සංයෝජන ධර්ම පහම සම්පූර්ණයෙන් නැතු වෙනවා. එහෙම කෙනා ආයේ කාම ලෝකයට එන්නේ නැහැ කියනවා. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන පහක් නැති කරගෙන සියලු දුක් අවසන් කරන්න පුළුවන්. ඒවට කියනවා උද්ධම් භාගීය සංයෝජන. උද්ධම් භාගීය සංයෝජන කියලා කියන්නේ අනිකුත් සසරට බැඳ තබන බන්ධන. උද්ධම් භාගීය සංයෝජන පහ නැත්තටම නැති වෙන්නේ රහතන් වහන්සේටයි. ඒ රහතන් වහන්සේ ඔය සංයෝජන පහ නැති කරාට පස්සේ සියලු දුක් අවසන් කරනවා. ඉපදෙන සංසාරේ ගෙවලා දාලා පුනර්භවය පිරිසිඳ අවබෝධ කරගෙන මේ ජීවිතේදීම තණ්හාව නැති කරගෙන උපශාන්තව හැසිරෙන්න. ඉතින් ඒ විදිහටයි ඒ රහත් තෙරණින් වහන්සේ, ගුත්තා රහත් තෙරණින් වහන්සේ අනිත් භික්ෂුණීන් වහන්සේලාට අවවාද අනුශාසනා කළේ. භාග්‍යතුන් වහන්සේ වදාළ පිළිවෙලටම ධර්ම මාර්ගය අනුගමනය කරන්නට අනුපිළිවෙලින් සංයෝජන සිඳගෙන නිවන කරාම යන්ට කියන පණිවිඩේ. ඒ නිසා පින්වතුනි, මේ කාමයන් මුල් කරගෙන නොයෙක් විනාශයන් කරා යන ලෝකෙක, මේ කාම ලෝකයේ ඇතුලේ කාමයේ නිසාම ජීවිතවලට කොච්චර විනාශ, කොච්චර අරුබුද හටගන්නවාද කියන එක අපිට මේ නොයෙක් මාධ්‍ය ආදී බලනකොට පේනවා. මිනිස්සු කාමයන්ගේ යථා ස්වභාවය තේරුම් නොගැනීම නිසා
ආස කරන රූප පස්සේම මුසපත් වෙලා ගිහිල්ලා විනාශ වෙනවා. මේ ජීවිතෙත් විනාශේ, ඒක පරලෝකටත් විනාශේ, සංසාර ගමනටම විනාශේ. ඊළඟට මිනිස්සු ආස කරන හඬවල් හොයාගෙන, ආසා කරන ගඳ සුවඳ, ආස කරන රස, ආස කරන පහස. මේවා නිසා කොච්චර ජීවිත විනාශ කර ගන්නවාද? එහෙම ජීවිත විනාශ කරගන්න ප්‍රජාවක් අතරේ අපිට මේ ජීවිතයක සත්‍ය කතා වහන්න ලැබෙනවා කියන්නේ මහා භාග්‍යයක්. අද මේ දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේත් මේ පරම සත්‍ය අහන්න ලැබිච්ච පින්වතුන්ලා පිරිසක්නේ. තමන්ගේ ආදරණීය මෑණියන්ගේ ජන්මදිනයේ දෙනකොට ඒ ජන්මදිනයේ නිමිත්තෙන් નિසරු දෙයක් නොකොට සාරවත් අමෘත වූ සද්ධර්මي දායාද කරන්න ඕනා කියලා පින්වතුන්ලා කල්පනා කළේ මේ ධහම ගැන තියෙන ප්‍රසාදය නිසානේ. ඒ නිසා ධර්මයේ ගැනම හිත පහදව ගන්න. ධර්මයෙන්මයි අපේ ජීවිතවලට සැනසෙල්ලක්, සුවයක්, ශාන්තියක්, සැපයක් හැබෑවට මුදා කරන්නේ. ඒක හොඳටම පසක් වෙනවා මේ රහතන් වහන්සේලාගේ චරිතාපදාන අහද්දී, රහත් තෙරණින් වහන්සේලාගේ චරිතාපදාන අහද්දී. දැන් බොහෝ කාලයක පටන් ඔබට මේ දහම් දේශනා මාලාව ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. මා හිතන්නේ මුල ඉඳලාම මේ පින්වතුන්ලා ශ්‍රවණය කළා නම් මේ වෙද්දී නිකලස් ජීවිත ගණනාවක් ගැන අහන්න ඔබට වාසනාව ලැබුණා. කෙලෙස් සහගත මිනිස්සු ගැන, කෙලෙස් සහගත ලෝකය ගැන කොච්චරවත් අහන කන් වලින් නිකලස් ජීවිතයක් ගැන අහන්න ලැබීමත් කොච්චර සැනසෙල්ලක්ද? එනිසා පින්වතුනි අපි හිත පහදව ගනිමු. ගුත්තානමින් මේ සම්බුද්ධ ශාසනයේ අමා නිවනට පත්වෙච්චි ඒ රහත් තෙරණින් වහන්සේට নমස්කාර කරමින් වන්දනා කරමින් අපිත් අදිෂ්ඨානයක් ඇති කරගනිමු. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහිච්චි මේ මනුස්ස ජීවිතේ, තෙරුවන් සරණේ යන්න ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ අපටත් මේ තෙරුවන් සරණේ පිහිට සදාගෙන කල්යාණ මිත්‍ර ඇසුලේ සුවසීම පිම්පුරාගෙන සුවසීම ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම ශාසනය තුල ධර්ම මාර්ගයේ ඊටා හොඳින් දියුණු කරගෙන රහතන් වහන්සේලා සැනසුණු, රහත් තෙරණින් වහන්සේලා සැනසුණු නිවනේ සැනසෙන්න අප හැම දිනාටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු අපි සියලු දෙවිවරුන්ට. සියලු දෙවියෝ සතුට සිත් උපදවාගෙන අප රැස් කළ සියලු පින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන්ට, සතරවරන් දෙවිවරුන්ට, සෙම්පති දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අප හැම දිනාගේම ඉෂ්ඨකාමී වූ, හිතකාමී වූ සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. මේ ලංකා භූමිය සුරකින ශ්‍රීමත් සුමන සමන් දෙව් රජුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුනුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ හැම දෙවියන්ගේ ආශිර්වාදයත්, උපකාරයත්, රැකවරණයත් අප සියලු දෙනාහට දෙවියෝ නිරන්තරයෙන් නොඅඩුවම සලසා දෙත්වා. සියලු දෙවියන්ට සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් නිරෝග සුව ලබත්වා, චිරජීවන සම්පත්තිය ලබත්වා. ගෞතම ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානය සිද්ධ කරන මේ පින්වන්ත දූ දරුවන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ දෙහිවල නිකපේ විජයාරාම මාවතේ පදිංචිව සිටින අද දවසේ 83 වෙනි ජන්මදිනයේ යෙදුණු පින්වත් ජී.එස්. පයාගල මෑණියන්ට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා සිදු කිරීම. ඉතින් මේ පින්වත් ජී.එස්. පයාගල මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, උතුම් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන්ව සතුට වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නිරන්තරයෙන් ජීවිතයට සැලසේවා. නිදුක් නිරෝග සුවපත් භාවය
දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. මෑණියන්ට ගෞතම ශාසනය තුළම සුවසේම ධර්ම අවබෝධයෙන් සැනසෙන්ට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ධර්මදානය සිදු කරන ඒ සුපින්වත් හැම දෙනාගේ නමිනුත් පින්වත් ජී.එස්. පයාගල මෑණියන්ගේ නමිනුත් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිතමිත්‍රාදීන්ට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයට පත්වෙත්වා. ඥාතීනුත් දුක් සහිත සසර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. ජී.එස්. පයාගල මෑණියන්ගේ අක්කාවන පින්වත් ජී.පී. චන්ද්‍රවතී මෑණියන්ට පින් අනුමෝදන් වෙත්වා. අද දායකත්වයේ දරූ ඒ පින්වත් හැම දෙනාට පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙනා කරන කියන රැකී රක්ෂා ආදිය දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. ජීවිතවලට සියලු යහපත සියලු අභිවෘද්ධිය සියලු සුවය යහපත උදා වේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලා හැම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ ලැබිච්චි උතුම් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම පින් කර ගන්නටත් සුවසේම ගුණධම් දියුණු කර ගන්නටත් අවකාශ සැලසෙත්වා. ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.